සංයුක්ත නිකායේ ගාමණී සංයුත්තේ භද්‍රක ගාමණී සූත්‍රය. සංයුක්ත නිකායේ ගාමණී සංයුත්තේ භද්‍රක ගාමණී සූත්‍රය. මෙන්න මේ සූත්‍රයේ හරයයි මේ ඉදිරිපත් කරන්න. මේ සූත්‍ර දේශනාවෙන් මතු කරන හරය හොඳින් ශ්‍රවණය කරන්න. දවසක් මේ භද්‍රක ගාමණී කියන තරුණයා අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ මුණ ගැහෙන්නට එනවා. ඇවිල්ලා කියනවා සාදු මේ භන්තේ භගවා දුක්ඛස්ස සමුදයංච අත්තංගමංච දේශේතු. භාගතුන් වහන්සේ මට මේ දුක්ඛස්කන්ධයේ සමුදයයි අත්තංගමංච නිරෝධයයි ඒ අවසානයට පත් කරන ආකාරය දේශනා කරන්න. බුදු පියාණන් වහන්සේ මේ දුක්ඛස්කන්ධයේ උදා වෙන ආකාරයත් මේ දුක්ඛස්කන්ධයේ අවසානයට පත් කළ හැකි ආකාරයක් දේශනා කරන්න කියලායි එදාය භද්‍රක ගාමණී තරුණයා බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ. බුදු පියාණන් වහන්සේ ඔහුට මෙන්න චතුරාර්ය සත්‍ය ඒ ආර්ය සත්‍යයන් දේශනා කරනවා. සියලු ලෝ සතුන්ගේ මේ භයානක දුක්ඛිත සංසාරයෙන් මුදවන්නා වූ ඒ අසිරිමත් වූ සත්‍යයන් දේශනා කරනවා. දැන් බලන්න මොනතරම් සරල සහ පැහැදිලි සහ පහසුවෙන් වැටහෙන දහම් පරයයකින් උන්වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ කියලා. හොඳින් අහගෙන ඉන්න අද වෙනතුරුත් ඔබට විශ්වාසයක් නැත්නම් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා නැහැ කියලා අද හරි හොඳින් අවධානයෙන් අහගෙන ඉන්න මේ කාරණා මේ සත්‍යයන් මේ දහම් කාරණා මේ දහම් ව්‍යාකරණේ. භද්‍රක ගාමණී තරුණයා මේ ඉල්ලීම බුදු පියාණන් වහන්සේගෙන් සිද්ධ කළාම බුදු පියාණන් වහන්සේ අහනවා භද්‍රක තොප සිටින්නේ කොයි ඉසව්වේද? ස්වාමීනි මම සිටින්නේ උරුවෙල් කප්ප නම් දනව්වේ. උරුවෙල් කප්ප කියන ගමේ. හොඳයි භද්‍රක. තොප මේ දුක්ඛස්කන්ධයේ සමුදයත් නිරෝධයත් අස්සා සිටිනවා. මේ දුක්ඛස්කන්ධේ උදා වෙන ආකාරයත් නිරුද්ධ වෙන ආකාරයත් අසා සිටිනවා. භද්‍රක යම් හේකින් මන් තොපට අතීතය උපමා කරගෙන අතීතය පාදක කරගෙන ධර්මයේ දේශනා කළොත් තොපට අතීතය පිළිබඳ සැකයක් හටගන්නවා. මන් තොපට අනාගතය පාදක කරගෙන ධර්මයේ දේශනා කළොත් තොපට අනාගතය පිළිබඳවත් සැකයක් හටගන්නවා. මොකද අතීතයේ සිද්ධ වෙච්ච දේවල් පෙර භවයන් ආදී අනාදී වශයෙන් ඒ පිළිබඳ ඒ දේවල් ඥාණයෙන් දකින්න හැකියාවක් නැත්නම් ඒ ගැන තියෙන යම්කිසි ආකාරයක සැකයක්. අනාගතයත් ඥාණයෙන් දකින්න හැකියාවක් නැත්නම් ඒ ගැන තියෙන සැකයක්. ඒ නිසා අතීතයත් අනාගතයත් බැහැර කරනවා. වර්තමානයේ මේ මොහොතේ මෙහි සිටින්නා තොපට මෙහි වැඩ සිටින්නා මා විසින් මේ ධර්මයේ දේශනා කරනවා කියලයි උන්වහන්සේ මේ දේශනාව පටන් ගන්න. භාග්‍යවතුන් වහන්සේ භද්‍රකගෙන් අහනවා භද්‍රක කෙසේද? යම් මිනිසෙට දුකක් පීඩාවක් විපතක් සිද්ධ වෙනකොට උදා වෙනකොට යම් මිනිසෙක් දඬුවමකට බන්ධනයකට උපද්‍රවයකට ලක් වෙනකොට ජරාවට ව්‍යාධියට මරණයට පත් වෙනකොට තොපට දුක දනවන්නා දුක උපදවන්නා ශෝකය පහල කරන්නා යම් බඳු මිනිසයෝ ඔය උරුවෙල් කප්ප දනව්වේ සිටිනවාද? අනේ ස්වාමීන් සිටිනවා. කවරෙක්ද භද්‍රක? ස්වාමීනි මේ මගේ ඥාති හිත මිත්‍රාදී පිරිස. මගේ පවුලේ ප්‍රියයන් පිරිස. මම ඇසුරු කරන පිරිස. ඒ අය ඔය කියන ආකාරයේ ජරාවට ව්‍යාධියට මරණයට දුකට විපතට පත් වෙනකොට උපද්‍රවයන්ට හිරිහැරයන්ට බන්ධනයන්ට හිර බන්ධනයන්ට ලක් වෙනකොට ඒ අයට දුක පැමිණෙනකොට මට ශෝකය හට ගන්නවා. හොඳයි භද්‍රක. භද්‍රක ඔය ප්‍රදේශයේ මෙබඳු මිනිස්සුયો සිටිනවාද? කෙබඳු මිනිස්සුයෝද? යම් මිනිසෙක් මේ විදිහට ජරාවට ව්‍යාධියට මරණයට පත් වෙනකොට හිර බන්ධනයන්ට දඬුවමට ලක් වෙනකොට උපද්‍රවයන්ට හිරිහැරයන්ට පීඩාවන්ට පත් වෙනකොට විවිධාකාර අතුරු ආන්තරාවන්ට ලක් වෙනකොට තොපට ශෝකය ඇති කරන්නේ නැති ශෝකය පහල කරන්නේ නැති දුකක් හටගන්නේ නැති යම්බදු මිනිස්සයෝ ඒ ප්‍රදේශයේ උරුවෙල් කප්ප දනව්වේ සිටිනවාද? ස්වාමීන් සිටිනවා. ඒ කවරෙක්ද භද්‍රක? ස්වාමීන් මගේ මිත්‍රත්වයක් මාගේ ඇල්මක් මාගේ බැඳීමක් නැති පිරිස. ඒ අය ඔය කියන ආකාරයෙන් ජරාවට ව්‍යාධියට මරණයට පත් වෙනකොට ඒ අයට උපද්‍රව හිරිහැර සිද්ධ වෙනකොට ඒ අය විපතට පත් වෙනකොට දුකට පත් වෙනකොට මට ශෝකයක් හටගන්නේ නැහැ. මට දුකක් පැමිණෙන්නේ නැහැ. භද්‍රක යම්කිසි සත්‍යයක් මෙහි සැඟවී පවතිනවා. කුමක්ද? මේ දෙපිරිසටම
මුහුණ දෙන්නට සිදු වී තිබෙන්නේ එකම ධර්මතාවන්ට. පොදු ධර්මතා සියල්ල. මේ අනිච්ච දුක්ඛ අනාත්ම ධර්මතා සියලු දෙනාට පොදුයි. එහෙමනම් මේ උරුවෙල් කප්ප දනව්වේ මේ දෙපිරිසම මුහුණ දෙන්නේ සත්වයේ හැටියට මේ සංසාරේ කර්මයේ දායාද කරගත්ත කම්මස්ස කෝමී කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පරිසරණා යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ වවිස්සාමීති. මේ කර්මයේ දායාද කරගෙන කර්මයේ ඥාතියා කරගෙන කර්මයේ පිළිසරණ කරගෙන ජීවත් වෙන මේ ලෝක සත්වයා මේ මුහුණ දෙන්නේ කර්මයෙන් පැමිණෙන විපත් වලට. කර්මයෙන් සකස් කරලා දීපු ජීවිතයක් වුන්ට උරුම. ඒ සියල්ල න්‍යාම ධර්මයන්ට අනුව ක්‍රියාත්මකයි. එහෙමනම් මේ හටගත් සියල්ල විවිධාකාර ව්‍යසනයන් මැද්දේ විවිධාකාර දුක්ඛ දෝමනස්යන් මැද්දේ අවසානයේ කරයි පරිණාමයේ කර ගමන් කරන මරණයෙන් කෙලවර වෙනවා. එහෙමනම් එබඳු ජීවිත උරුම කරගත්ත පිරිසක් තමයි මේ දෙපිරිසම. දෙපිරිසටම ඒ ධර්මතාව උරුමයි. භද්‍රක එක පිරිසකට ඒ විපත්ති ඒ දුක උදා වෙනකොට ඒ මරණය උදා වෙනකොට තොපට ශෝකය හට ගන්නත් භද්‍රක අනෙක් පිරිසට ඒ විපත්ති ඒ දුක ඒ මරණය උදා වෙනකොට තොපට ශෝකය හට නොගන්නත් හේතුව මොකක්ද? ස්වාමිනී වැටහුණා. කුමක්ද වැටහුණේ? ස්වාමිනී එක් පිරිසක් කෙරෙහි මං ඡන්දයෙන් රාගයෙන් ආදරයෙන් ඇල්මෙන් තෘෂ්ණාවෙන් බැඳිලා ඉන්නේ. ඔවුන් මට ප්‍රියයි. ස්වාමිනී අනෙක් පිරිස කෙරෙහි මාගේ ඇල්මක් ඡන්දයක් රාගයක් තෘෂ්ණාවක් නැහැ. ඔවුන් සමග මට බැඳීමක් නැහැ. භද්‍රක ඔය කිව්ව දහම් ව්‍යාකරණය ඇසුරෙන් අතීතයත් අනාගතයත් නුවණින් විනිවිද දකින්න. භද්‍රක මේ මුළු සංසාරයේ පුරාම යා සත්‍යයක් දුක් විඳානම් දුක් විඳේ ඔන්න ඔය හේතුව නිසායි. දැන් තොප මේ හේතුව දේශනා කරා. මොකද්ද? ප්‍රියභාවයෙන් බැඳීම. ප්‍රියයි කියලා ලං කර ගැනීම. ප්‍රිය જાතිය නිසාමයි ශෝකය හටගන්නේ බය හටගන්නේ. ප්‍රිය කළ දේමයි ශෝකය දෙන්නේ බය දෙන්නේ බය උදා කරලා දෙන්නේ. භද්‍රක යංකින්ච දුක්ඛං uppajjamana uppajjati sabbantං ඡන්ද මූලකං ඡන්ද නිදානං ඡන්தோහි මූලං දුක්ඛසාති. භද්‍රක යම්කිසි දුකක් උපදිනවා නම් උපදින්නෙම මෙන්න මේ ඡන්දය රාගය ඇල්ම ආදරය තෘෂ්ණාව මුල් කරගෙන මේ ඡන්දයයි මේ ආශාවයි රාගයයි මෙන්න මේ දුකේ නිදානය දුකේ මූලය මේ ඡන්ද රාගය මෙන්න මේ ඇල්ම මේ තෘෂ්ණාව තමයි මේ දුකට මුල් වෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ භද්‍රක ගාමිණී තරුණයාට ධර්මයේ දේශනා කර දෙහුට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති වෙනවා. ඔහු ධර්මාබෝධය ලබනවා. එහෙමනම් බින්දුතුනි ඒ ධම් ව්‍යාකරණය ඇතුලේ ධර්ම ව්‍යාකරණය ඇතුලේ චතුරාර්ය සත්‍ය ඇතුළත් වුණා නේද? දැන් බලන්න අපි තවදුරටත් මේ ධම් ව්‍යාකරණය විග්‍රහ කරගමු. බුදු පියාණන් වහන්සේ උතුම් වූ චතුරාර්ය සත්‍ය දේශනා කරද්දී ඒ දුක්ඛාර සත්‍ය සම්බන්ධයෙන් දේශනා කරද්දී පියෙහි විප්‍රයෝගෝ දුක්ඛෝ කියලා යම්කිසි දහම් කාරණාවක් පෙන්වා දෙනවා අපට. යම්කිසි දුක්ඛයක් පෙන්වා දෙනවා. පියෙහි විප්‍රයෝගෝ දුක්ඛෝ. පියෙහි විප්‍රයෝගෝ දුක්ඛෝ කියපේක අපි ගත්තේ කොහොමද පදාර්ථයෙන්? බුදු පියාණන් වහන්සේලා මේ ලෝකයට ධර්මයේ දේශනා කරන්නේ ලෝකෝත්තර අර්ථයෙන්. හැබැයි පාවිච්චි කරන්නේ ලෝකේ තියෙන වචනම තමයි. හැබැයි ඒ ඇසුරෙන් උන්වහන්සේ පෙන්වා දෙන අර්ථයේ පදේ අර්ථයෙන් පේන්නේ නැහැ. ලෝකෝත්තර අර්ථය දැකීමටයි නිරුක්ති දැකීම කියන්නේ. පදේ අර්ථය විතරක් ගත්තොත් එහෙම පේන්නේ ලෝකේ අර්ථය. යෝ නිරුක්ති ජානාති නජානාති පදේ පදේ විකංකේ වණියන්ද ගජු කිව්වේ ඒකයි. පදේ අර්ථය දකින්නා වූ පුද්ගලයා පදෙන් පදේ තෝරගන්න ගිහිලා අර වණි අන්ද ඇතෙක් ගමන් කරනවා වගේ හතර අතේ හැපි ගැටි තමයි යන්නේ. තෝරගන්න බෑ. පදේ අර්ථයෙන් ගන්න යනවා. පඤ්ඤාවන්තසයන් ධම්මෝ කිව්වේ ඒකයි. මේ ධර්මයේ ප්‍රඥාවන්තයන්ට කිව්වේ ඒකයි. ප්‍රඥාවෙන් තෝරාගත යුතු අර්ථයේ පදේ අර්ථයෙන් ගන්න යනවා. පදපරමය කිව්වේ ආයත. පදේ අර්ථය අල්ලගෙන තර්ක කරනවා, වාද කරනවා, ගහ ගන්නවා, මරා ගන්නවා. එකිනෙකා නසා ගන්නත් උත්සාහ ගන්නවා. පදේ අර්ථය අල්ලගෙන. ලෝකෝත්තර අර්ථය නෙමෙයි ගන්න. දැන් බලන්න මේ කිව්වේ මොකද්ද? පියෙහි විප්‍රයෝග දුක්ඛෝ කිව්වේ මොකද්ද? ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි කියන එකද? ඒක තමයි පදේ අර්ථය.
ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි. ඒක පදේ අර්ථය. දැන් ඕක අවබෝධ වුණා කියලා දුකින් නිදහස් වෙන්නේ කොහොමද කියන්නේ? අපි ප්‍රියයන් ඇති කරගෙන ඊට පස්සේ ප්‍රියයන් වෙන් වෙනවා. ඒක ධර්මතාවක්. ඒකාන්තයෙන්ම වෙන්වීමක් තියෙනවා. මොකද සංකතයක ලක්ෂණයක් තියෙනවා හට ගැනීමක් සහ විනාශ වීමක් යන ආදි වශයෙන්. සංකතයක හට ගැනීමක් අන්‍ය භාවයකට පත්වීමක් සහ අවසානයක් පවතිනවා. එතකොට ඒකාන්තයෙන්ම ඕනෑම හමුවක් වෙන්වීමක් සමගමයි පවතින්නේ. එතකොට යම්කිසි ප්‍රියභාවයකින් යමෙක් අපි ලං කරගත්තාම ජීවිතයට ප්‍රියයි කියලා ඒකාන්තයෙන් වෙන්වීමක් බලාපොරොත්තු වෙන්නට ඕන. කොයි ආකාරයෙන් කවදා හෝ දවසක මරණයෙන් හරි වෙන් වෙනවා. තමන්ගේ මරණින් හෝ ඒ පුද්ගලයාගේ මරණින් ඒකාන්තයෙන් වෙන් වෙනවා. එහෙමනම් මෙන්න මේ ප්‍රියභාවයෙන් බැඳිලා හිටියාම මොකද වෙන්නේ? මේ වෙන්වීම මහා දුකක්. දැන් ඔබ දැකලා ඇති බොහෝ අම්මලා තාත්තලා මිය යන්න යනකොට හඬනවා වැළපෙනවා තමන්ගේ දරුවෝ ගැන සිහි කරලා. ඒ නිසා මැරිලා පෙරේත වෙලා ගෙදරට එනවා. පරදත්ත උපජීව පෙරේත වෙලා. තවත් විවිධාකාර ප්‍රේත කොට්ටාස බවට පත් වෙනවා. ඇයි අර එල්ම අතර ගන්න බෑ. ඒකට ලෝක සම්මතයේ ලස්සන වචනයක් දෙනවා සෙනෙහස ආදරය කියලා. සංස්කෘතිකරණය කරලා කෙලස්. ඒ නිසා මොකද උනේ? ඒ ලස්සන වචන වලට රැවටිලා සංසාරي දුක් විඳිනවා. ඒව සාධාරණීකරණය කරනවා. අසත්පුරුෂ ලෝකයා අසත්පුරුෂයෝ ඒව විවිධාකාර කලා මාධ්‍ය ඔස්සේ නිරූපණය කරමින් තව තවත් අසරණ ලෝක සත්‍යය දුකට මැදලා දානවා. ඒ දේවල් දකින්න මොකද වෙන්නේ? තව තවත් අර කෙලස් වැඩෙනවා. කෙනෙක් මිය යන්න ආසන්න වෙනකොට දරුවන් අම්මා තාත්තට නම් විශේෂයෙන්ම දරුවන්ව සිහිපත් වෙන්නේ. බිරිඳට සැමියාට බිරිඳ යන ආදි වශයෙන් කවුරුන් හෝ තමන් ප්‍රිය කරන අය. බොහෝ විට එයාත් එක්ක ඇති කරගෙන තියෙන මේ චන්දරාගයේ බැඳීම බලවත් එකක් නම් මොකද වෙන්නේ? මරණින් පස්සේ ඒකාන්තයෙන් പ്രേත භාවයකට යන්නේ. මොකද අවසාන මොහොතේදී ඒ සිත දැඩිව රාගෙන් කිලුටු වෙනවා. රාගය කියන්නේ අල්ප සාවජ්‍ය නිසා, මහා සාවජ්‍ය නොවන නිසා නිරේට යන්නේ නැහැ. නූලෙන් බේරෙනවා. අවසාන මොහොතේ ද්වේෂය හෝ මෝහය හෝ නැගුණොත් විශේෂයෙන් ද්වේෂය නැගුණොත් නම් නිරේට තමයි යන්නේ. හැබැයි අවසාන මොහොතේදී රාගය ඇති වුණොත් ගොඩක් වෙලාවට රාගෙන් කිලුටුනොත් මේක 100%ක් මෙසේ කියලා කියනවා නෙවෙයි. සමස්තයක් වශයෙන් වෙන්න පුළුවන් දෙයක් ධර්මානුකූලව විග්‍රහ වෙයි. බොහෝ දෙනා සතර අපායේ බහුලව බහා කරගත්ත මහා පිං මහා පව් නැත්තම් පින් දහමුත් බහුල වශයෙන් හරි කරලා තියෙනවා නම් නමුත් අර අවසානයේ අර දැඩි ඇල්ම අතහැර ගන්න බැරි වරදින් പ്രേත කොට්ටාස බවටයි පත් වෙන්නේ. පියෙහි විප්‍රයෝගෝ දුක්ඛෝ ප්‍රියංගෙන් වෙන්වීම මෙලවත් දුකයි පරලොවත් දුකයි. දෙලොවම දුක උදා කරලා තියෙනවා. මෙලවත් හඬමින් වැළපෙමින් යන්නේ මරණය කරා. පරලොව කල්ප ගානක් හුල්ල ඉන්නවා. දැන් මේ ප්‍රියංගෙන් වෙන්වීම දුකයි කියලා අපි දැකලා අපි මල ගෙදරක ගිහිල්ලා බණ කියනවා. දැන් අපි දැක්කේ ප්‍රියංගෙන් වෙන්වීම දුකයි කියලා. ඒකයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ කියලා. පදේ අර්ථයෙන් අරගෙන දැන් අපි දේශනා කරමින් යනවා ඕක. මල ගෙදරක ගිහිල්ලා බණ කියනවා. යම්කිසි ප්‍රියෙක් තමයි මැරලා ඉන්නේ ගෙදර අයට. දැන් මේ මිනිස්සු හඬනවා, ශෝක කරනවා, පොළවේ පස් කනවා. දැන් මේ මිනිස්සු ගාවට ගිහිල්ලා අපි බණ කියනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ප්‍රියංගෙන් වෙන්වීම දුකයි කියලා පින්වතුනි. ඒක ලෝක ධර්මතාවක් පින්වතුනි. බුදු පියාණන් වහන්සේත් ඒක දේශනා කරලා තියෙන කිව්වහම අර මිනිහා තව ටිකක් පොළවේ පස් කනවා. ඇයි? බුදු පියාණන් වහන්සේත් ඔහුගේ ශෝකයේ දුක සාධාරණීකරණය කළා. එහෙනම් තව ශෝක කරාට කමක් නැහැ. ඇයි බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනනේ ප්‍රියංගෙන් වෙන්වීම දුකයි කියලා. ඊ විප්‍රයෝග දුක්ඛෝ කියලා. ඒ නිසා අපි මේ කරන වැඩේ හරි. මෙහෙම නොකොලොත් තමයි වැරදි කියලා තව තවත් අඬන්න වැළපෙන්න පටන් ගන්නවා. එතකොට ඔබම කල්පනා කරලා බලන්න බුදු පියාණන් වහන්සේ ලෝකෙට පහළ වෙන්නේ ලෝකයාව ශෝකයේ දුකට පත් කරන්නද? මේ ශෝකයෙන් දුකෙන් නිදහස් කරන්නද? ඒ බණපදේ ඇහුණාම වෙන්න ඕන තව තවත් හඬන වැළපෙන එකද? තව තවත් ශෝකේ වැඩි වෙන එකද? තමන් කරන ඔලොමොට්ටල වැඩි හරි කියලා හිතා ගන්න එකද? එහෙම නැත්නම් ඒ මෝඩකමින් අත මිදිලා ඒ ශෝකයෙන් අත මිදිලා සැනසීමටපත් වෙන එක. බුද්ධ වචන යනු කුමක්ද? හිත නිවන උතුම් වූ ධර්මය. එහෙමනම් අර ශෝකයට පත් වෙච්ච මිනිසයාට
බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ලෝකෝත්තර ධර්මය ඒ නිවැරදි අර්ථයේ දේශනා කළොත් අන්න එදාට පුළුවන්කම ලැබෙනවා ඒ දුක තුනී කරගන්න ශෝකේ නිවා ගන්න. එහෙනම් උන්වහන්සේ මොකද්ද මේ දේශනා කළේ? පීහි විප්පයෝග දුක්ඛෝ ගැඹුරටම අරගෙන ගිහිල්ලා බැලුවොත් අපි ඉදිරි දවසක තවදුරටත් ওই චතුරාර්ය සත්‍ය පිළිබඳව ධම්මචක්කප්පවත්තන ආදී ඒ උතුම් දේශනාවක් ඇසුරෙන් ඒ සූත්‍රයක් ඇසුරෙන් දේශනාව පවත්වාදී ත්‍රිපරිවට්ටය පැහැදිලි කරද්දී තව තවත් ගැඹුරට විග්‍රහ කරගමු. මම මේ දේශනාවට අදාළව කෙටියෙන් මේ පොඩි විස්තරයක් කරන්නේ. දැන් මේ පියෙහි විප්පයෝග දුක්ඛෝ කියලා කියන්නේ මොකක්ද කියලා අපි දැන් නුවණින් බලන්න ඕන. මොකද්ද මෙහි ගැඹුරු අර්ථය? දුක දැන් අපි බලන්නේ මොකද්ද? ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උපාදා දං උප්පජ්ජති. ඉති ඉමස්මින් අසති ඉදං හෝති ඉමස් නිරෝධය මනිරුද්ධති. මේ හේතු ඇති කල්ලි මෙසේ වේ. මේ උපන් කල්ලි මේ උපදී. මේ හේතු නොමැති කල්ලි මෙසේ නොවේ. මේ නූපන් කල්ලි මේ නූපදී කියන හේතුඵල ධර්මයට ගලපලායි දකින්න ඕන ධර්මය. එහෙනම් දැන් ඊතන පෙන්නනවා පිහි විප්පයෝග දුක්ඛෝ. ප්‍රියංගෙන් වෙන්වීම දුකයි. එහෙනම් දුක්ඛ ස්කන්ධය අපිට පේනවා. ඇයි ඒ දුක්ඛ ස්කන්ධය උරුමුනේ? ප්‍රියංගෙන් වෙන් වෙන්නට සිදු වෙච්ච නිසා. ඇයි ප්‍රියංගෙන් වෙන් වෙන්නට සිදුවනේ? ඇයි ප්‍රියංගෙන් වෙන්වන්නට සිදු වුනේ? ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්ම මම කියලා මගේ කියලා උපාදාන වෙච්ච නිසා. ඇයි උපාදාන වුනේ? තණ්හාව නිසා. ඇයි තණ්හාව හටගත්තේ? ආස්වාදේ නිසා. සැප වේදනාව නිසා. එහෙනම් සැප වේදනාවට තමයි ඇලුම් කරේ. වේදනාපච්චය තණ්හා. තණ්හාපච්චය උපාදාන. ඒ ඇලුම් කරපු දේ තමයි සිතට දැඩිව බැඳුනේ, රැඳුනේ. එහෙමනම් අර ප්‍රිය කරලා තියෙන්නේ කුමකටද? ආස්වාදය ළඟා කරලා දෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම වලට, අදහස් වලට. එහෙනම් යම්කිසි පුද්ගලයෙක් ගත්තත් ඒ පුද්ගලයාගේ රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය, ඔහුගේ අදහස් ඒ සියල්ලක්ම ප්‍රිය කරනවා. ප්‍රිය භාවයෙන් බැඳෙනකොට ආදරය, සෙනෙහසාරි මොකක් හරි සංස්කෘතික වචනයක් දාගෙන. ඒ සංස්කෘතිය තුළ ඔහු ඉර වෙනවා. සංස්කෘතිය කියන්නේම සංකතය. එමනම් ඒ සංකතය තුළ ඔහු ඉර වෙනවා. ඒ සංකත සංකල්පවල හිර වෙමින්. ඒවට අනුගත වෙමින්. ඒ නිසා මොකද වෙන්නේ? අර දුක්ඛ ස්කන්ධය සාධාරණීකරණය කරගෙන සැප ස්කන්ධයක් හැටියට උපාදාන වෙලා ඒකත් එක්ක ජීවත් වෙනවා. ඉන්නකොට ඒ දුක්ඛ ස්කන්ධයේ උරුම ධර්මතා, නියාම ධර්මතා ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ජරාටපත් වෙලා, ව්‍යාධියටපත් වෙලා, මරණයටපත් වෙනවා. අහෝ අතමයන් මරණ ධම්මානං අස්සාම කියලා ඉදාට වැළපෙනවා. අයියෝ මේ මරණය ආවේ නැත්තම්, අනේ මෙහෙම මැරෙන්න සිද්ධ වුණේ නැත්තම් කියලා ඉදාට වැළපෙනවා. මැරෙන යමක් ලං කරගෙන නොමැරේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කවදාවත් මේක සිද්ධ වෙන්නේ නැති නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං කවදාවත් සිද්ධ වෙන්නේ නැද්ද? යා තමයි ඔහු බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. එතකොට වින්වතුනි එහෙමනම් ප්‍රියංගෙන් වෙන් වෙන්න සිද්ධ වුණේ ප්‍රියන් ඇති කරගත්ත නිසා. ප්‍රියන් ඇති කරගත්තේ අය ආස්වාදයේ සැපයි කියලා හිතාගෙන හිටපු නිසා. ආස්වාදයේ සැපයි කියන මුලා දෘෂ්ටියෙන් යුක්තව කටයුතු කරපු නිසා, එහෙම නැත්නම් අවිජ්ජාවෙන් යුක්තව වාසය කරපු නිසා තමයි ප්‍රියන් නැති වුනේ. ප්‍රියන් නැති වෙච්ච නිසායි ප්‍රියන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වුනේ. එවනම් බුදු පියාණන් වහන්සේ ගැඹුරින්ම මේ අපට කුමක්ද පෙන්වලා දෙන්නේ? අවිජ්ජාව නැසව්. එදාටයි ඒ දුකෙන් නිදහස් වෙන්නේ. එදාටයි දුක අවසන් වෙන්නේ. පියතෝ ජායති සෝකෝ පියතෝ ජායති භයං පියතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. අන්න ඒ අර්ථය උන්වහන්සේ පෙන්වලා දෙන්නේ. ප්‍රිය භාවය නිසා, ප්‍රිය ජාතිය නිසා සෝකේ බය හටගන්නේ. ප්‍රිය භාවයෙන් වෙන් වුණාද එදාට ශෝකයකුත් නැත. ප්‍රිය ජාතියෙන් වෙන් වුණාද එදාට ශෝකයකුත් නැත, භයකුත් නැත. අන්න සමුදය නිරෝධය. එහෙමනම් එදා බුදු පියාණන් වහන්සේ භද්‍රක ගාමිනී තරුණයාට මොනතරම් සරල වේ ධර්මයේ පෙන්වා දෙනවද? භද්‍රක ගාමිනී එපමණකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය ලැබෙනවා. දුක්ඛාර සත්‍ය කෙනෙක්ට අවබෝධ වුණා නම් දුක්ඛ සමුදයාර සත්‍ය, දුක්ඛ නිරෝධාර සත්‍ය, දුක්ඛ නිරෝධගාමී පටිපදාර සත්‍ය කියන ඉතිරි සත්‍යයන් තුනත් ඒ සමගම එක මොහොතේදීම එකම චිත්තක්ෂණයක් තුළදී අවබෝධ වෙනවා. ගවම්පති සූත්‍රය. අන ගවම්පති සූත්‍රයන්නේ බව දක්වලා තිබෙනවා. එමනම් එකම මොහොතකදී මේ සත්‍ය හතරයකට අවබෝධ වෙන්නේ. වෙන වෙනම නෙවෙයි. ඥාන හතරක් පහළ වෙන්නේ. භද්‍රක ගාමිනීට අවබෝධ වුණා
එහෙමනම් සංසාරේ පෙරත් දුක් විඳා නම් සත්වයේ හැටියට අසාරෝ භවික සත්වයේ හැටියට පෙරත් දුක් විඳා නම් හැඬුවා නම් වැළපුණා නම් කඳුළු සැලුවා නම් ලහි අත්ගහගත්තා නම් පොළවේ පස් කෑවා නම් කලන්තේ දාලා ඇදගෙන වැටුණා නම් ශෝකයෙන් පරිපීඩිතව ජීවිතේ ගෙවුවා නම් ශෝක සුසුම් මැද මේ අනන්ත සංසාරේ දුක් විඳගෙන ආවා නම් ඒ සියල්ලටම හේතු උනේ මෙන්න මේ ප්‍රිය භාවයයි. ආස්වාදයේ නිසා ප්‍රිය නැති කරගත්තා. ආස්වාදයේ හේතුවෙන් ඇති කරගත්තා කිව්වහම අපි සම්මුතිය කිව්වට පටිච්ච සමුප්පාදයට අනුකූලවයි මේක බලන්න ඕන. ඇති වෙනවා. අවිජ්ජාව නිසා තමයි මේ ධර්මතා සමුදය වෙන්නේ. හිතලා කරන කිසිවක් මෙතන නැහැ. හොඳට නුවණින් තෝරගන්න ඕන. කිසිම දෙයක් හිතලා කරන්නේ නැහැ. අවිජ්ජාව පවතින තුරු අවිජ්ජා ප්‍රත්‍යයෙන් ධර්මතා සමුදය ධර්ම සමුදය වෙනවා. අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං යන ආදි වශයෙන්. එහෙම නැතුව මම සංඛාර කරනවා මම තණ්හාවෙන් බැඳෙනවා මම උපාදාන කරගන්නවා එහෙම එකක් නැහැ. නයිදං අත්තකතං බිම්බං නයිදං පරකතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති කිව්වේ ඒකයි. තමා විසින් කරන්නකුත් නෙවෙයි අනුන් විසින් කරවන්නකුත් නෙවෙයි මේ දුක්ඛ ස්කන්ධේ හේතුවක් නිසා උදා වෙන්නේ. එහෙනම් හේතුව නැසූ කල දුක්ඛ ස්කන්ධය නිරුද්ධ වෙනවා. එහෙනම් ඒ හේතුව තමයි අවිජ්ජාව. එමනම් පියෙහි විප්‍රයෝග දුක්ඛ යනාදි වශයෙන් විග්‍රහ කරන්නේ මොකද්ද? මේ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි කියන එක මේක ලෝකයා දකින්න අර්ථය. බුදු පියාණන් වහන්සේ අනුතුරුංග වීමක් කරන්නේ ප්‍රියයන් ඇති කරගන්නට එපා. ප්‍රියයන් ඇති කරගත්තොත් ඔබට දුක් විඳින්නට සිදු වෙනවා ප්‍රියයන්ගෙන් වෙන් වෙලා. යමෙක් දුක අකමැති නම් දුකෙන් වෙන් වෙන්නට කැමති නම් ශෝකයේ භය ඔහුට අවශ්‍ය නැත්නම් කරන්නට ඕන මේ සියලු ආස්වාදයන් පිළිබඳ බලාපොරොත්තු සිතින් දුරු කරලා දැමීම. චන්දරාගය නිරුද්ධ කිරීම. යෝ චන්දරාග විනියෝ චන්දරාග පහනං ඉදන් නිස්සාරණං එදාට නිස්සාරණයටපත් වෙනවා හිත. සැරිසරණ හිත සැරිසරණ නැති හිතක් බවට පත් වෙනවා. එදාට මොකද වෙන්නේ? සසර ගමන අවසන් වෙනවා. එදාට ශාන්තිය උදා වෙන්නේ. තුච්ච නින්දිත සිත හැම මොහොතකම මේ කාම අරමුණු පස්සේ හඹා යන්නේ ඇයි? ඇයි ආස්වාදේ හොයන්නේ? දැන් බිලි කටුවක් අරගෙන බිලි කටුවට යමක් ගහලා දීවරය වතුරට දාන්නේ මාළුවට සැප දෙන්නද? ඒ මොකඩ මාළුව එහෙම හිතන් ඉන්න නිසා තමයි විනාශ වෙන්නේ. දැන් ඔබ හිතනවා නම් මේ සිත ඔබට සැප උදා කරලා දෙන්නේ කියලා. අන්න ඒකටයි අවිජ්ජාව කියන්නේ. යම්කිසි ලෝක සත්‍යයක් මෙන්න මේ මුලා සහගත අදහසේ ඉන්න තාක්කල් සසර යනවා. සසර දුක් විඳව නවත්තන්න බෑ. දුක හටගන්නේ තමා තුළම පවතින අනවබෝධය නිසා. තුච්ච නින්දිත සිත මේ ආස්වාදය සොයන්නේ රාගයෙන් මේ ලෝකේ පවතින අරමුණු ස්පර්ශ කරලා රාග සම්පස්සයෙන් සැප වේදනාවක් නිර්මාණය කරලා පෙන්නන්නේ. රාග සම්පස්සයෙන් උදා වෙන සැප වේදනාව තමයි ආස්වාදය කියන්නේ. සෝමනස්ස සහගත සුඛ වේදනාව. එhmenan මෙන්න මේ ආස්වාදයේ උදා වෙන්නේ උදා කරලා දෙන්නේ සිත විසින්. අපට සැප දෙන්නද? දැන් අපි හිතන් ඉන්නේ එහෙමයි. ඒ නිසා අපට මේ අසත්පුරුෂ පරම සතුරාව පෙනුනේ මෙච්චර කාලයක් සත්පුරුෂ මිතුරෙක් හැටියට. සිත පිනවන්නයි හැමදෙස්සෙම උත්සාහ ගත්තේ. සිතට අවශ්‍ය දෙයමයි කළේ. සිතේ වහලෙක් වෙලා ජීවත් වුණේ. සිත කියන පදයට නැටුවා. සිත කිව්වොත් මේ වැඩේ කරපන් මේ අලුකුත්තේරු බලු වැඩේ කරපන් කියලා එකක් කළා. සිත කිව්වොත් මේ අපරාධ කරපන් මේ දුරාචාරය කරපන් මේ විසමාචාරය කරපන්. ඒ කියන ඕනම දෙයක් සිද්ධ කළා. ඇයි සිත මට සැප දෙන්න හදන්නේ මේ කියලා හිතාගෙන හිටියේ. නමුත් පින්වතුනි අන්න ඒකයි අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය මේ උතුම් පටිසමුප්පාද ධර්මයේ නොදකින තාක්කල් අපි මේ මූලාව තුල ජීවත් වෙනවා. අපි හිතන් ඉන්නේ මේ සැප උදා කරලා දෙන්නේ සිත විසින් මේ අපව සනසන්නයි කියලා. නෑ වනසන්න. ඇයි මේ මොහොතක් පාසා ආස්වාදයේ සොයන්නේ ඇයි සිත? සංඛාර උදා කරගන්න. සංඛාර තමයි විඥානයේ ආහාරය. විඥාන පවතින සංඛාර පවතින තුරු. එහෙමනම් සංඛාර උදා වෙන තුරු විඥාන උදා වෙනවා. සකස් වෙනවා. නවත්තන්න බෑ. එහෙමනම් සිතට අවශ්‍ය බල ශක්තිය ගොඩනගා ගන්න තමයි සිත විසින් හැමතිස්සෙම මේ ආස්වාදයේ පසුපස හඹා යන්නේ. මේ බව නුවණින් දකින්න අසමත් වුණොත් ප්‍රඥාවෙන් මේ යථාර්ථය ස්පර්ශ කරගන්න අසමත් වුණොත්
ඒ අසමත් වෙන දවස වෙනකම් මේ තුච්ච නින්දිත සිතේ වහලෙක් වශයෙන් ඉන්න වෙනවා මේ සංසාරේ. නවත්තන්න බෑ ඒක. හේතුඵලයි. ඒ කාන්ත වශයෙන්ම එදා වෙනකම් මේ සංසාරේ දුක් විඳිනවා සත්‍යයක් හැටියට. ඇයි? විඥානීය පවතින සංඛාර පවතින තුරු. සංඛාර පවතින අවිජ්ජා පවතින තුරු. එහෙනම් මේ සිත තුළ පවතින මේ අවිජ්ජාව තමයි මේ සියලු දුක්ඛ ස්කන්ධයන් නිර්මාණය කරන ප්‍රධාන හේතුව. මෙන්න මේ හේතුවමයි නසන්න ඕන. දැන් අපෙන් බොහෝ වෙලාවට දිල්ලාන් මහත්මයාත් කෝ එකම ප්‍රශ්නේ නැවත නැවත අහන විවිධ ස්වරූප වලින්. මොකද්ද කරන්න ඕන? මොකද්ද කරන්න ඕන? මොකද්ද අපි එදිනෙදා කරන්න ඕන? මොකද්ද නිවන පිස කරන්න ඕන යන ආදි වශයෙන්. කරන්න ඕනේ ඒක තමයි. මූලේ නැසන එක. මුල පෙන්නලා දෙන්නේ හැමතිස්සෙම මෙන්න මේ මුල නැසන්න. මුල නැසන්න එකපාරටම ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඔබ ගහක් කපන්න ගිහිල්ලා පොරවක් අරගෙන ගහට පොරෝ පාරවල් දෙකක් තුනක් ගෙහුවා කියලා ගහ බිම වැටෙන බවක් පේන්නේ නැහැ. ගහ කැපෙන බවක් පේන්නේ නැහැ. ගහට පොරෝ පාරවල් දෙක තුනයි වැදුනේ තාම. ගහ හැෙන්න තියෙනවා හෙල්ලෙන්නේ නැතුව. හැබැයි ඔබ ගහෙන් භාගයක් විතර කපාගෙන යනකොට අන්න ඔබට පේනවා දැන් ගහ ඇදගෙන වැටින්නයි යන්නේ කියලා. එතකොට ඔබට පේන්නේ ගහ දැන් ක්‍රමානුකූලව අභාවයට යනවා කියලා. ඒ වගේ මේ අවිජ්ජාවේ මේ මූලයන් නැසීගෙන මේ අවිජ්ජා මූලේ නැසීගෙන යම් කාලයක් ඉස්සරහට යනකොට තමයි Tamanට විද්‍යමාන වෙන මට්ටමකටම මේ Nirodha නිවන අත්දකින්න ලැබෙන්නේ. එසේ නොවන තාක්කල් මේ නිවීම එක්තරා එක්වරම් පේන්නේ නැහැ. ඒක තමයි ලස්සන උපමාවක් තියෙන්නේ. මොකක්ද ඒ උපමාව? සෝවාන් පුද්ගලයාට නිවන අත්දකින්න ලැබෙන්නේ කණා මෙතරිලියක් ගන්නට. සකදාගාමි පුද්ගලයාට නිවන අත්දකින්න ලැබෙන්නේ පහන් එලියක් ගන්නට. අනාගාමි පුද්ගලයාට නිවන අත්දකින්න ලැබෙන්නේ හඳ එලිය ගන්නට. අරිහතුන් වහන්සේ තමයි නිවන හිරු එලිය ගන්නට අත්දකින්නේ. ඒ කියන්නේ ඒ ප්‍රත්‍යක්ෂ ඥාන බලවත් වෙන ඉස්සරහට යනකොට නිවන මෙනෙහිවන ප්‍රත්‍යක්ෂ ඥානයක් පහළ වෙනවා. මෙන්න මේ ප්‍රත්‍යක්ෂ ඥානය සෝවාන් පුද්ගලයාට වඩා බලවත් සකදාගාමි පුද්ගලයාගේ. සකදාගාමි පුද්ගලයාට වඩා බලවත් අනාගාමි උත්තමයාගේ. අනාගාමි උත්තමයාට වඩා බලවත් අරිහතුන් වහන්සේගේ. ඒ නිසා පින්වතුනි කිව්ව වැඩේ කරන්න ඕන. දොස්තර කෙනෙක් පනවනවා මෙන්න මේ මාත්‍රාවට හැමදාම උදේ හවස උදේ දවල් හවස මේ විදිහට බෙහෙත් බොන්න. මෙන්න මේ මාත්‍රාවට. කියන දේ කරන්නේ නැතුව මෙච්චර බෙහෙත් බොන්න ගියාම එච්චර බොන්න නැතුව මේ විදිහට බොන්න ගියාම ඒ විදිහට බොන්න නැතුව Tamanට උමනා මාත්‍රාවෙන් Tamanට උමනා තරම් බීලා ලෙඩේ හොඳ වෙන්නේ නැහැ කිය තන තන කී ගියාට හරියන්නේ නැහැ. ලෙඩේ හොඳ වෙන්න නම් ඒ ප්‍රතිකාරේ පනවපු ආකාරයට කරන්න ඕන. කෙනෙක්ට මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න අවශ්‍ය නම් චිත්තසංතානේ රාග දේශ මොහ දුරු කර ගන්න අවශ්‍ය නම් මොකද කරන්න ඕන? මේ අවිජ්ජා මූලේ නසන්න ඕන හැමතිස්සෙම. දැන් අද දවසේදී අපි මේ මූලික දේශනාවෙන් පස්සේ ඊටාම වටිනා ධම් කාරණාවක් ව්‍යාකරණයක් තමයි මතු කරන්නේ විතක්ක සංඨාන සූත්‍රය. අන්නේ දේශනාව තුලදී ඔබට බොහෝ පැහැදිලි වේවි එදිනෙදා කළ යුත්තේ. එහෙම සූත්‍ර දේශනා ගොඩක් තියෙනවා. ඉදිරියේදී එකෙන් අපි විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. විතක්ක සංඨාන සූත්‍රය ඔබට අතිශය වැදගත් ධම් ව්‍යාකරණයක් මතු කරලා දෙනවා. ඒ නිසා මේ පින්වතුන් සියලුම දෙනාට අපි මුලදීම මතක් කරනවා ඒ කාන්තින් මේ ධර්ම සංවාදයේ පුරා රැඳිලා ඉන්න විතක්ක සංඨාන සූත්‍රයෙන් මේ මතු කරන ධම් ව්‍යාකරණය ඒ කාන්තෙන් ඔබට මහත්ඵල ප්‍රතිඵල ළඟා කරලා දෙන ධම් ව්‍යාකරණයක්. ඒ නිසා ඒකට අනිවාර්යෙන් කන් දෙන්න. ඒ ධම් ව්‍යාකරණය හොඳට සිහි තබාගෙන ධාරණය කරගෙන ඊට අනුකූලව පිළිපදින්න වෑයම් කරන්න. ඉතින් එහෙමනම් මෙන්න මේ අවිජ්ජා මූලය නැසූ කල්හි තමයි අර ප්‍රතිඵලයක් දකින්න ලැබෙන්නේ. අවිජ්ජා මූලය නැසන් නැතුව. ඒ කියන්නේ අවිජ්ජා මූලය හැමම තියෙනවා. කාමී ආස්වාදයේ දුකයි කියලා මොහොතකටවත් මෙනෙහි කරන්නේ නැහැ. සිත දිහා බලාගෙන ඉන්නවා ඒ මොහොතේ රාග දේශ මොහ උපදිනවද කියලා. කවදාවත් නිවනටපත් වෙයිද? අවිජ්ජා මූලයෙන් සංකාර උත්පාදනය කරනවා. අපි මොකද කරන්නේ? සිත දිහා බලාගෙන ඉන්නවා දැන් රාගය හටගත්ත, දැන් දේශය හටගත්ත, දැන් මොහය හටගත්තා කියලා. කවදද මූලයේ සිඳෙන්නේ? කවදාවත් මූලයේ සිඳෙන්නේ අනුසේ වශයෙන් පවතී දිගටම. එහෙනම් මූලයේ සිඳින්න නම් මොකද කරන්න ඕන? අවිජ්ජාව නසන්න ඕන. අර කාරණාවත් කරන්න ඕන. එකක් විතරක් කළාට හරියන්නේ නැහැ.
කීනම් පුරාණං නවං අත්ති සම්භවං වැඩ දෙකක් කරන්න ඕන. තුවාලයක් හොඳ කරගද්දී පියවර දෙකක් අනුගමනය කරන්න ඕන. එකක් තමයි බෙහෙත් දාන්න ඕන. අනිත් එක තමයි කහන්න නැතුව ඉන්න ඕන. කහන්න නැතුව විතරක් හිටියට හරියන්නේ නැහැ බෙහෙත් දාන්න නැතුව. එතකොට තුවාලේ සුව වෙන්න කල් ගත වෙනවා. සමහරට සුව නොවීම තියෙන්නත් පුළුවන් එක දිගට මේ විදියට. විස බීජන නිසා නිතරම තුවාලේ නිරාවරණය වෙලා තියෙන නිසා. ඒ නිසා පින්වතුනි මේ අවිජ්ජාවේ මූලයේ නැසන ගමන් තමයි අපි අර සම්මා සතියෙන් යුක්ත වාසය කරන්නේ. සිත දිහා බලාගෙනත් ඉන්න අවබෝධයෙන් ප්‍රඥාවෙන්. ඒක දෙවෙනි කාරණේ. මුල් කාරණේ මොකද? අවිජ්ජාව නසන්න ඕන. අවිජ්ජාව නසන්න නම් අපි මොකද කරන්න ඕන? හැම මොහොතකම මේ ආස්වාදයේ කාමයේ මේ ප්‍රියභාවයේ දුක වශයෙන් දකින්න ඕන. පටිසෝත චින්තනයෙන් මෙනෙහි කරන්න ඕන. ඒකට තමයි යෝනිසෝ මනසිකාරං කියන්නේ. මූලයේ ඉඳලා සිහි කරගෙන යනවා මේ විදිහට කටයුතු වුණොත් මෙහෙම ගිහිල්ලා සංකාර උපදිනවා, ඊට පස්සේ විඥාන උපදිනවා, ඊට පස්සේ නාම රූප සකස් වෙනවා, එයින් ස්පර්ශ සලආයතන සකස් කරන යනාදි වශයෙන් ඒ පටිච්චසමුප්පාද ධර්මතාවලිය දකින්න ඕන නුවණින්. මූලයේ ඉඳලා සිහි කරගෙන යනවා, මුල දකින්න. මෙන්න මෙතනින් පටන් ගන්න මේ වැඩේ. මේ විදිහට ගියොත් මෙන්න මෙතනින් කෙලවර වෙන්නේ. යනාදි වශයෙන් හැමතිස්සෙම පටිච්චසමුප්පාදයට අනුකූලව නුවණින් මෙනෙහි කරන දක්ෂ වුණොත් අන්න යෝනිසෝ මනසිකාරය කියන එක. අන්න එදාටයි කෙලෙස් සිඳිලා යන්නේ. එහෙමනම් අන්න අර බද්ධක ගාමිනී තරුණයාට භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙන දහම් ව්‍යාකරණය අන්න ඒකයි. මේ ප්‍රියභාවය නිසා ප්‍රිය જાතිය නිසා දුක් විඳින්නේ. සංසාරේ කවදා හෝ දවසක මේ භව ගමන ආරම්භ වෙච්ච යම් තැනක් ඇත්නම් එදා ඉඳලා මේ මොහොත දක්වා මේ බණහන මොහොත දක්වා ඔබ යම්කිසි ශෝකයකින් සංතාපයකින් දුකකින් පීඩාවකින් පෙළුණා නම් කඳුළු සැලුවා නම් සුසුම් හෙළුවා නම් යම්කිසි දුක්ඛ දෝමනස උපායාසයන්ට මුහුණ දුන්නා නම් ඒ සියලුම දුක් වලට හේතුව ඒ සියලු ශෝකයන්ට ඒ සියලු බයට හේතුව මෙන්න මේ ආස්වාදයේ සැපයි කියලා හිතන් ඉන්න මුලා සහගත අවිජ්ජාව. ආස්වාදයේ සැපයි කියන මේ මුලා සහගත මානසිකත්වය. මං ගුවා සෝවාන් ඵලයේදී උනත් එහි දෘෂ්ටි කොටස විතරයි බිඳිලා යන්නේ, සංඥා කොටස හැම ඉතුරුයි. කාමයේ ආස්වාදයේ සැපයි කියන දෘෂ්ටිය බිඳිලා ගියාට කාමයේ ආස්වාදයේ සැපයි කියන හැඟීම නැති වෙන්නේ. හැඟීමට තමයි සංඥාව කියන්නේ. ඒක තියෙන අනාගාමී වෙනකම්. අනාගාමී ඵලයේ තමයි හැඟීමක් නැති වෙලා යන්නේ. ඊයින් පස්සේ චිත්ත විපල්ලාසය ඉතුරු වෙනවා. කාමයේ ආස්වාදයේ සැපයි කියන හැඟීමක් නැහැ. දෘෂ්ටියක් නැහැ, සංඥාවක් නැහැ, දැනීම ඉතුරු වෙනවා. දැනීම අරිහත් ඵලයෙන් අවසන් වෙනකම් සසර ගමන අවසන් වෙන්නේ නැහැ. ඒ නිසා එක්වරම මේ සියලු අවිජ්ජාවන් නැසෙන්නේ නැහැ. විපල්ලාස කිව්වේ ත්‍රිවිධ විපල්ලාස කිව්වේ ඒ ගැනයි. අපේ ගෞරවනීය මෙහෙණින්වහන්ස කෙනෙක් ඉල්ලීමක් කළා මේ ත්‍රිවිධ විපල්ලාසය ගැන පැහැදිලි කරන්නට කියලා. ඉදිරි වැඩසටහනකදී ත්‍රිවිධ විපල්ලාසය ගැන පැහැදිලි කරනවා. දෘෂ්ටි විපල්ලාස, සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස ගැන. මේ විපරීත ගැන. ඒ ගැන පැහැදිලි කරාම ඔබට තවදුරටත් ගැඹුරු අවබෝධයක් ලැබෙයි මේ කෙලෙස් නිවෙන රටාව ගැන. ඒ දේවල් දැනගන්න ඕන. නැත්නම් හැමතිස්සෙම විචිකිච්ඡාවක් මතුවෙනවා. විචිකිච්ඡා නීවරණය මතුවෙනවා. එමනම් පින්වතුනි එදා භද්‍රක ගාමිනී තරුණයාට පෙන්වා දුන්නු දහම් ව්‍යාකරණය එකයි. එපමණයි දේශනාව. එපමණකින් ඔහු චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබුවා. නිවන් මාර්ගට පැමිණියා. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂයෙන් ඔහුට අවබෝධ වුණා මේ සත්‍යයක් බව. දුක් විඳින්නේ මේ ආශාව නිසා බව. සියලු දුකෙහි නිදානය, සියලු දුක්වල මූලය මේ ආශාව බව. මේ රාගය බව, මේ කැමැත්ත තෘෂ්ණාව බව. යංකින්ච දුක්ඛං උප්පජ්ජමාන උප්පජ්ජති සබ්බන්තං ඡන්ද මූලකං ඡන්ද නිදානං ඡන්தோහි මූලං දුක්ඛසාති කිව්වේ ඒකයි. යම්කිසි දුකක් උපදිනවා නම් ඒ සියල්ලට මුල් වෙන්නේ ඡන්දය, කැමැත්ත, ආශාව, රාගය. ඒ සියලු දුක්ඛයන්ගේ නිදානය ඒකයි. ඒ සියලු දුක්ඛයන්ගේ මූලය ඒකයි. දැන් අපි දන්නවා රෝගයක් සුව කරනවා නම්, නිට්ටාට සුව කරනවා නම් රෝගේ නිදානි හොයා ගන්න ඕන ඔක්කොටම කලින්. රෝග නිදානි හොයලා රෝග නිදාන ඉවත් කරන්න ඕනේ. එතකොට අන්න රෝගේ නිට්ටාවටම සුව වෙනවා. එහෙමනම් මේ කෙලෙස් කියන්නේ රෝගේ. කෙලෙස් රෝගේ සුව කරගන්න නම් කෙලෙස් රෝගේ නිදානි හොයා ගන්න ඕන මුල. අන්න මුල හොයා ගන්නකොට අපිට පේනවා මෙන්න මේ ඡන්දය, ඡන්ද රාගය තමයි මුල තියෙන්නේ. ඒ ඡන්ද රාගේ මුලක් තියෙනවා තවත්. ඒ කියන්නේ ඡන්ද රාගයත් එහි මුදුන් මුල. ඡන්ද රාගෙත් මුදුන් මුල. ඡන්ද රාගේ මුදුන් මුල තමයි මේ අවිජ්ජාව. මේ කාමී ආස්වාදයේ සැපයි කියලා හිතන් ඉන්න එක. ඒ නිසා තමයි ඡන්ද රාගේ පවතින. ඡන්ද රාගේ නිසායි සංසාරේ මේ දුක් විඳින්නේ ප්‍රිය භාවයෙන් මේ ස්කන්ධ උපාදාන වෙලා.
ඒ නිසා පින්වතුනි මෙන්න මේ කිව්ව ධම් ව්‍යාකරණය ඇතුලේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ඔබට දකින්න ලැබුණා. දුක උදා වෙන්නේ කෙසේද කියලා ඔබ දැක්කා. දුක සමුදය වෙන්නේ මෙසේ කියලා දැක්කා. දුක නිරුද්ධ වෙන්නේ මෙසේ කියලා දැක්කා. එපමණකින් ඒ සත්‍ය අවබෝධ වුණා නම් ඒ සියලු දෙනා පඨම ශ්‍රාවකේ බවට පත් වෙනවා. හැබැයි ප්‍රඥාවෙන් අවබෝධ වෙන්න ඕන. ඥානතෝනේ පස්සතෝ වෙන්න ඕන. දැනගත්තට මදි. විචිකිච්ඡා කියන සංයෝජනේ සිඳිලා යන්නට ඕන. ඵලය ලබන්න. සමහර අය ඉන්නවා දැනගත් එක පිළිගන්න කැමති නෑ. එහෙම පිරිස් වලට කවදාවත් අර තැනට ලේසියෙන් ළඟා වෙන්න බෑ. ඒ අය මාර්ගය තුල සමාහයට යන අය වෙන්නත් පුළුවන් සෑහෙන කාලයක් තිස්සේ. ඒ විචිකිච්ඡා නීවරණේ විචිකිච්ඡා සංයෝජනේ බිඳෙන්නේ නැහැ. දැනගත්ත දේ එක්ක නුවණින් මෙනෙහි කරන්නේ නැහැ. සුතමේ ඥාන විතරයි තියෙන්නේ. චින්තාමේ ඥාන වැඩෙන්නේ නැහැ. භාවනාමේ ඥාන වැඩෙන්නේ නැහැ. භාවිත කරන්නේ නැහැ. දැනගත්ත න්‍යාය භාවිත කරන්න ඕන. එතකොටයි ප්‍රත්‍යක්ෂය උදා වෙන්නේ. හොඳට මතක තියාගන්න ඒක. සෝවාන් මාර්ග අනුගාමිකයා කියලා කියන්නේ මේ ධර්මයේ චතුරාර්ය සත්‍ය දැනගත්තා. දැනගත්ත කෙනා මොකද කරන්නේ? දැනගත්ත ධර්මයේ දැන් අවබෝධ කරනවා. දැනගත්ත ධර්මය භාවිත කරනවා. ධම්මානුධම්ම පටිපත්තිය කිව්වේ ඒකයි. දැනගත්ත ධර්මයේ භාවිත කරනකොට ඔහුට ප්‍රත්‍යක්ෂ අවබෝධයක් එනවා. මේ පරම සත්‍ය. මේක ඇත්ත. මේක තමයි යථාර්ථය. මේ ආකාරයෙන් කටයුතු කරද්දී කෙලෙස් නිවෙනවා කියලා ප්‍රත්‍යක්ෂ අවබෝධයකට පත් වෙන මොහොතකදී ඔහු සෝවාන් ඵලයේ පිහිටනවා. ඒ මොහොත මේකයි කියලා හරියට විරක් ගහලා ඇඟිල්ල තියලා පෙන්වන්න පුළුවන් කමක් නැහැ. සමහරවිට බණ අහන මොහොතක් වෙන්නත් පුළුවන්. ආපු ධර්මයෙන් නුවණින් මෙනෙහි කරන, භාවිත කරන මොහොතක් වෙන්නත් පුළුවන්. මොකද මාර්ගඵල චිත්ත වීතිය කියලා කියන්නේ මේ චිත්තක්ෂණයක් කියලා කියන්නේ මොනතරම් සුළු කාලයක්ද? මාර්ගඵලයට පත් වෙන චිත්තක්ෂණ දෙකකදී. මාර්ගඵල චිත්තක්ෂණ දෙකක් උදා වෙන චිත්ත වීතිය. ඉතින් ඒ සුළු මොහොත කියලා කියන්නේ තප්පරිනුත් කෝටි වාරයකින් එකක්. කෝටි වාර ගානකින් එකක්. කොච්චර පොඩි කාලයක්ද කියලා අපිට මේ ලෝකේ තියෙන සම්මුතික කාලයෙන් පෙන්වන්නත් බැරි තරම් සුළු කාලයක්. ඉතින් එහෙමනම් මොකද අසුරක් ගහන තරම් සුළු වෙලාවක චිත්ත වීති කෝටි ලක්ෂයක් යනවා. ඔය කෝටි ලක්ෂයක් වූ චිත්ත වීති අතරින් එක චිත්ත වීති එකයි. මාර්ගඵල චිත්තක්ෂණ දෙක සකස් වෙන්නේ. එහෙමනම් පින්වතුනි මේ උතුම් අවස්ථාවට ළඟා වෙන්නේ කොයි වෙලාවද කියලා අපිට කියන්න බෑ. එහෙනම් හැම මොහොතක්ම අපිට වැදගත්. හැම මොහොතක්ම වැදගත්. මේ අහපු ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න. දැන් ඔබ නුවණින් මෙනෙහි කරන්න මේ ධර්මය. තාමත් ඔබට හිතෙනවා නම් ඔබට මේ ධර්මාබෝධය ලැබුණේ නැහැ කියලා. දැන් ඔබ ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න. ඔබ අනුවත් නුවණින් මෙනෙහි කරන්න. අතීතයටත් ගලප ගන්න. වර්තමානයටත් ගලප ගන්න. ඔබ අනුවත් ගලප ගන්න. අනුවත් ගලප ගන්න ධර්මයේ. සියලු ලෝසතුන් අතීතයේ වර්තමානයේ අනාගතයේ දුක් විඳින්නේ කුමක් නිසාද? මෙන්න මේ ප්‍රියභාවයෙන් ලෝකේ උපාදාන වෙච්ච නිසා. අයි ප්‍රියභාවයට බැඳුනේ. ප්‍රිය කරන්නේ මොනවද? ප්‍රිය රූප කියන්නේ මොනවද? ප්‍රිය ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන්නේ මොනවද? මොනවද ප්‍රියයි කියන්නේ? ප්‍රියයි කියන්නේ යමකින් යම ආස්වාදයක් ලැබෙනවා නම්, යම් සතුටු සැපසහගත සුඛ වේදනාවක් ලැබෙනවා නම්, සෝමනස්ස සහගත සුඛ වේදනාවක් ලැබෙනවා නම්, මෙන්න මේකට ආස්වාදී කියන්නේ. සෝමනස්ස සහගත සුඛ වේදනා සතුට දනවන්නා සැප වේදනාවක් යම් කිසි රූපයක් නිසා උපදිනවා නම් ඒ රූපයට අපි ප්‍රිය රූපයක් කියන්නේ. සද්දයක් නිසා ඒ සැප වේදනාව උදා වෙනවා නම් අපි ඒකට සැප සද්දයක් කියන. ඔය විදිහට එවන් උපසංහාරය ඔය විදිහට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම අපි ලෝකේ සපයි කියලා සම්මත කරගෙන ඉන්නවා. මතක තියාගන්න යමක් ඒ සම්මතයත් ඇවිල්ලා මිත්‍යාවක් මිසක් ඇත්තක් නෙවෙයි. ඒකත් අනිත්‍යයි. හේතුඵල වශයෙන් සකස් වෙච්ච එකක්. ඇයි ඒ? කෙනෙක්ට ප්‍රිය රූපයක් කියලා කියන්නේ ඔහුගේ සංකල්පයට අනුකූල රූපයකට. මිසක් ලෝකේ ප්‍රිය රූපයි කියලා જાතියක් නෑ. මේ බාහිර ලෝකේ විපාක ලෝකේ ප්‍රිය රූප කියලා જાතියක් නෑ. හැබැයි ප්‍රිය භාවය ඇති කරන්නට සමත් වන කාම ගුණයන්ගෙන් යුක්ත ලෝකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලෝකේ තියෙනවා. දැන් ලෝක සම්මතේ සුරූපී මිනිස්සු ඉන්නවා ගැහණුන් පිරිමින්. ඒ අය පෙර සංසාරේ සීලය ආරක්ෂා කරපු එකේ විපාකයක් හැටියට සීලානිසංසයක් හැටියට බොහෝ දෙනාට ප්‍රිය උපදවන රූපයක් සහිතව ඉපදිලා ඉන්නවා. මේ ප්‍රිය උපදවන ලක්ෂණය තමයි කාම ගුණය කියන්නේ. සුරූපී ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් වෙනවා කියමුකෝ. ඒ රූපේ තියෙන ඒ සුරූපී භාවය කියන එක කාම ගුණය මිසක් ඒකට නෙමෙයි ප්‍රිය භාවය කියන්නේ.
ඒ සුරූපී භාවයට ඇලුම් කිරීම තමයි ප්‍රිය භාවය. එහෙනම් අර රූපයට අදාළ කාම ගුණයක් තියෙනවා. එබඳු විචිත්‍ර රූප ලෝකේ තියෙනවා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නිතේ කාමානි චිත්‍රානි ලෝකේ තිට්ඨන්ති චිත්‍රානි තථේව ලෝකේ අතෙත්ත ධීරා විනයන්ති චන්දන්ති. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ මේ සංකල්පීය රාගයටයි කාමයේ කියන්නේ. නිතේ කාමානි චිත්‍රානි ලෝකේ මේ ලෝකේ තියෙන විචිත්‍රවත් භාවයට නෙමෙයි කාමයේ කියන්නේ. තිට්ඨන්ති චිත්‍රානි තථේව ලෝකේ ඒ විචිත්‍ර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ලෝකේ පැවතියාවි. අතෙත්ත ධීරා විනයන්ති චන්දන්ති. ධීරවන්තයෝ ප්‍රඥාවන්තයෝ පඬිතුයෝ මොකද කරන්නේ? ඒ සියල්ලගේ හිතේ තියෙන චන්දරාගේ හිතින් අත්හැරලා දානවා. කොහොමද? අවබෝධයෙන්. ධර්මය අවබෝධ කිරීමෙන්. ධර්මය අවබෝධ කර ගැනීමෙන් තමයි මේ කටයුත්ත කරන්නේ. නිකන් කරන්න පුළුවන් එකක් නෙමෙයි මේක. එහෙනම් පින්වතුනි මෙන්න මේ යථාර්ථය නුවණින් දකින්න ඕන. ලෝකේ පවතින විචිත්‍රවත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වලට නෙමෙයි කාමී කියන්නේ. අන්නේ විචිත්‍ර වස්තුන් පිළිබඳව එහෙම නැත්නම් ඒ කාම ගුණයෙන් යුක්ත වස්තුන් පිළිබඳව පුද්ගලයා විසින් සත්‍යය විසින් සිත තුළම නිර්මාණය කරගෙන පවතින සංකල්පීය රාගයක් පවතිනවා. මෙන්න මේකටයි කාමී කියන්නේ. එහෙමනම් සංකල්පීය රාගය නිසා ඔබ දුක් විඳින. ඒ කියන්නේ ඔබගේ සිත තුළම ඔබ නොදැනුවත්ව සකස් වෙලා තියෙන යම්කිසි සංකල්ප ගොඩක්. මෙන්න මේ සංකල්ප ටික ඔබ තුළ පවතින තුරු ඔබ මේ භයානක සංසාර දුක් විඳිනව නවත්තන්න බෑ. භවයෙන් භවයට අසාර සත්‍යයක් විදිහට අසාර වූ ස්කන්ධයන් දරාගෙන මම කියලා කිව්වට සත්‍ය වශයෙන් මට කියලා මම කියලා හිමෙන්නේ කිසිවක් නැති ලෝකෙක අනන්ත දුක් විඳිනවා සංසාරේ පුරා. එහෙමනම් මෙන්න මේ සංකල්පීය රාගය පහ කරගන්න තමයි බුදු පියාණන් වහන්සේ ලෝකයට ධර්මයේ දේශනා කරන්නේ. ඒ සංකල්පීය රාගයේ පදනම තමයි අන්න අවිජ්ජාව. එහෙනම් අවිජ්ජාව නසන්න ඕන. අවිජ්ජාව නැසුවා මොකද වෙන්නේ? සංකල්පී රාගේ දුර වෙලා යනවා. සංකල්පී රාගේ දුර වෙච්ච දවසට මොකද වෙන්නේ? ප්‍රිය ಜಾති ලෝකේ නෑ එදාට. එදාට තියෙනවා ಜಾති. ඒව ඇවිල්ලා දුක්ඛ ಜಾති. එහි යථාර්ථය නුවණින් පේනවා. යථාභූත ඥාන දර්ශනය. එදාට තියෙන්නේ රූප මිසක් ප්‍රිය රූප නෙවෙයි. එවන් උපසංහර්ථය විදිහටම ශබ්ද ගන්ධ රස ස්පර්ශ අදහස් යටේ ධර්ම ගැනත් දකින්න පුළුවන් නුවණ. එදාට ලෝකේ විපාක අරමුණු ටිකක් ඉතුරු වෙනවා. ප්‍රිය අරමුණු කියලා જાතියක් ඉතුරු වෙන්නේ නැහැ. එමනම් මේ නිවන් මඟ සාකල්යෙන්ම ප්‍රඥාවෙන්ම ඇරමෙන නිවන් මඟක්. ඒ වගේම සාකල්යෙන්ම ප්‍රඥාවෙන්ම ගමන් කළ යුතු නිවන් මඟක් තිබෙනවා. මොකද චතුරාර්ය සත්‍ය අවබෝධයේ පූර්ණ වීමටයි නිවන් මඟ පූර්ණ වීම කියලා කියන්නේ. එවන් ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූත ඥාන දසනං සවිසුද්ධං අහෝසි කිව්වේ ඒකයි. සත්‍ය ඥාන හතරක් වශයෙන්, කෘත්‍ය ඥාන හතරක් වශයෙන්, කෘත ඥාන හතරක් වශයෙන් යථාභූත ඥාන දර්ශනයේ පූර්ණ වීමටයි අරිහත් ඵලය කියන්නේ. එහෙමනම් ඒකාන්තයෙන්ම ඥානයයි පූර්ණ වෙන්නේ. ඥානයේ පූර්ණ වීමේ ප්‍රතිඵලයක් හැටියට චිත්තසංතානයේ රාග දේශ මොහ දුර වෙලා ගියාම සමාධිය පූර්ණ වෙනවා. පූර්ණ වෙන්නේ ඥානෙ මිසක් සමාධිය නෙවෙයි. ඥානය පූර්ණ වුණොත් තමයි සමාධිය පූර්ණ වෙන්නේ. එනිසා පින්වතුනි ඥානය කවදා හෝ දවසක ඥානය පූර්ණ වුණාද අන්න එදාට ලෝකෝත්තර සම්මා දිට්ඨිය පූර්ණ වෙනවා. ලෝකෝත්තර සම්මා දිට්ඨිය පූර්ණ නොවි සම්මා සමාධිය කිසි දවසක පූර්ණ වෙන්නේ නැහැ. ඒක වෙන්න හේතු නැහැ. මොකද හැමතිස්සෙම හැම මාර්ගාංගයක්ම වැඩෙන්නේ සම්මා දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨිය මුල් කරගෙන පරිවාර කරගෙන. ඒ නිසා ලෝකෝත්තර සම්මා දිට්ඨිය පූර්ණ වුණාද එදාට ඊතුරු මාර්ගංගات පූර්ණ වෙලා සම්මා සමාධිය පූර්ණ වෙන්නේ. එතකන් කවදාවත් කිසිම කෙනෙක්ට සම්මා සමාධිය පූර්ණ කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ බව නුවණින් දකින්න ඕන. බුදු පියාණන් වහන්සේ අපට දේශනා කරන්නේ ප්‍රඥාව පූර්ණ කරගන්න මාර්ගයක්. බුදු පියාණන් වහන්සේ අපට දේශනා කරන්නේ අථාභූත ඥාන දර්ශනය පහළ කරන මාර්ගයක්. බුදු පියාණන් වහන්සේ මේ දේශනා කරන ධර්මයේ හුදෙක්ම සාකල්යෙන්ම ප්‍රඥා මූලික කරගත් ධර්මයක්. ප්‍රඥාවෙන් දැකිය යුතු ධර්මයක්. තුච්ච නින්දිත සිත දමනය කරන්න පුළුවන් ප්‍රඥාවට විතරයි. වෙන කිසිම දෙයකට තුච්ච නින්දිත සිත දමනය වෙන්නේ නැහැ. එහෙම සමාධිය අග්‍ර වෙන්නේ නැහැ මේ ශාසනයේ. මේ ශාසනයේ අග්‍ර වෙන්නේ ප්‍රඥාවමයි. ප්‍රඥාවෙන් උදාවන සමාධියක් මේ සම්බුද්ධ ශාසනය තුළ පවතින්නේ. ඒකටයි ආනන්තරික සමාධිය කියන්නේ. යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නයි සුචින් සමාධිමානන්තරිකඤ්ඤමාහු සමාධිනාතේන සමෝන විජ්ජති කියලා කිව්වේ ඒකයි. ඒ ධර්ම
සමාධියේ ධර්මයෙන් උදා වන සමාධිය තරම් බලවත් වූ සමාධියක් තවත් ලෝකේ නැහැ. මොකද ඒ සමාධිය ආනන්තරිකයි. ඒ කියන්නේ ඒක නැති වෙන එකක් නෙවෙයි. අර දත කාලා උත්සාහ කරලා වෑයම් කරලා ලබන සමාධිය මොහොතකින් නැති වෙලා යන්න පුළුවන්. ඒක ඒ මොහොතේ තිබුණා ඊට පස්සේ බලද්දි නෑ. හැබැයි මේ සමාධියම විදින එකක් එහෙම නෙවෙයි. මේ සමාධිය දිගින් දිගට පවතින ආනන්තරික සමාධිය. මොකද අවබෝධයෙන් රාග දේශ මොහ දුරු වීම නිසා හට ගන්නා වූ චිත්තේ හට ගන්නා වූ සමාධිය. එහෙනම් ඒක ඒ ආනන්තරික සමාධිය උදා වෙන්නේ අවිජ්ජාව දුරු වෙන තරමට. අවිජ්ජාව දුරු වෙන තරමට උදා වෙන සමාධියයි ලෝකෝත්තර ආනන්තරික සමාධිය. එහෙනම් ඒ සමාධිය මොහොතින් මොහොත වැඩෙන එකක් මිසක් අඩු වෙන එකක් නෙවෙයි. ඍණ පැත්තට යන්නේ නැහැ ධන පැත්තට යන්නේ සම්පූර්ණයෙන්. ඒකයි අපචයගාමී නෛර්යානික නිවන් මඟ ලෝකෝත්තර ධ්‍යාන යන ආදි වශයෙන්. ඒ කියන්නේ ආපස්සට ඉන්නේ නැහැ ඉදිරියටමයි යන්නේ. මොහොතක් හරි වැඩුණා නම් වැඩෙන මාර්ගයේ දිගේම යනවා මිසක් ආපස්සේ පරිහානියක් නැහැ. ලෝකෝත්තර ආනන්තරික සමාධිය. රාග දේශ මොහ දුරු වුණාම අනුසේ වශයෙන් සිඳි යනකොට ඕලාරික කෙලෙස් දුරු වෙලා සුකුම කෙලෙස් දුරු වෙලා ඉදිරියට යනකොට සමාධිය එන්න එන්න බලවත් වෙනවා මිසක් සමාධිය මුල් කරගෙන නිවන් මඟ වඩනවා නෙවෙයි. සමාධිය anu ප්‍රඥාවේ ඵලයක් මිසක් සමාධියේ ඵලේ ප්‍රඥාව නෙවෙයි. හොඳට ඒක තෝරගන්න ඕනේ. සමාධිය anu ප්‍රඥාවේ ඵලයක්. ප්‍රඥාව anu සමාධියේ ඵලයක් නෙවෙයි. ප්‍රඥාවෙන් සමාධිය මතුවේ. ඒ නිසායි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුලම ප්‍රඥාවත් අග සමාධියක් තියෙනවා. මුලින්ම තිබෙන්නේ සම්මා දිට්ඨිය. ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන්නේ ප්‍රඥාව. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං අයං උච්චති සම්මා දිට්ඨිය. චතුරාර්ය සත්‍ය අවබෝධයටයි සම්මා දිට්ඨිය කියන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන්නේ. එහෙනම් පින්වතුනි ලෝකෝත්තර සම්මා දිට්ඨිය කෙනෙක් තුළ පහළ වෙන්නේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රත්‍යක්ෂ වෙච්ච මොහොතේදී. එහෙනම් අන්නේ මොහොතේදී සත්‍ය ඥාන පහළ වෙනවා. ඒ සත්‍ය ඥාන පහළ වුණාම මොකද වෙන්නේ? ලෝකෝත්තර සම්මා දිට්ඨියටපත් වෙනවා. ඒ සම්මා දිට්ඨිය තව තවත් බලවත් වෙන්නේ කොහොමද? කෘත්‍ය ඥාන මගින්. කෘත්‍ය ඥාන මගින් බලවත් වෙලා කෘත්‍ය ඥාන මගින් පූර්ණ කරනවා. ඒ මොහොත වෙනකම්ම ප්‍රඥාවයි පූර්ණ වෙන්නේ. ප්‍රඥාව පූර්ණ වෙනකොට ඊට සමානුපාතික වේගෙන් ඉතුරු මාර්ගාංග පූර්ණ වෙලා සම්මා සමාධිය පූර්ණ වෙනවා. එහෙමනම් අපිට තිබෙන්නේ මෙන්න මේ යථාර්ථය නුවණින් දැකලා මේ යථාර්ථය නුවණින් සිහි කරමින් වාසය කිරීමයි. තමන් අවබෝධ කරගමු මේ සමුදය නිරෝධය මේ න්‍යාය ධර්මය ජීවිතයට බහා බලන්න ඕන හැමතිස්සෙම. යම් කිසි දුකක් හටගත්තා නම් ඒ දුක හටගත්තේ ඇයි කියලා නුවණින් දකින්න ඕන. දැන් අද විතක්ක සන්තාන සූත්‍රයේදී තව තවත් මේ දහම් කාරණා ඒ දහම් ව්‍යාකරණය මතුවෙනවා. ඒ නිසා මම ඒ ගැන වැඩිදුර කතා කරන්න යන්නේ නැහැ මේ වෙලාවේ. එහෙමනම් කෙටියෙන් නැවතත් මේ දේශනා කරපු උතුම් වූ චතුරාර්ය සත්‍ය දේශනාවේ හරය සංක්ෂිප්තයෙන් නැවතත් මතු කරන්නට ඕන. කුමක්ද? මේ සියලු දුක් වලට හේතුව කුමක්ද? යං කිංච දුක්ඛං uppajjamana uppajjati sabbantං ඡන්ද මූලකං ඡන්ද නිදානං ඡන්தோ හි මූලං දුක්ඛසාදී මේ සියලු දුක් වලට හේතුව මේ ආශාවයි. මේ රාගයයි මේ ඡන්ද රාගයයි මේ කැමැත්තෙන් බැඳීමයි. එhmenan පින්වතුනි මේ සියලුම දුක් හටගෙන තිබෙන්නේ අප තුළම පවතින අනවබෝධයක් නිසා. ඔබට අවශ්‍ය දුකින් නිදහස් වෙන්න නම් ඔබට තිබෙන්නේ අවබෝධයටපත් වෙන එක විතරයි. අවබෝධයටපත් වෙන්න මොකද කරන්න ඕන? ශ්‍රී සද්ධර්මයේ දිගින් දිගට අහන්න ඕන. එතකොට අවබෝධයටපත් වෙනවා. මතක තියාගන්න. මේ ආර්ය ශාසනය තුල දුක නිවෙන්නේ ඔබටත් නොදැනීමයි. ඔබ දන්නේත් නැතුව ඔබ පියවරින් පියවර දුකින් නිදහස් වෙලා දෙපැත්තම එහෙමයි. අර තෘෂ්ණාව වැඩින්නේ අපට හොරේ. තෘෂ්ණාව බලවත් වෙන්නේ ආදරයේ සෙනෙහස වැඩින්නේ ඒකත් අපට නොදැනනේ. අපි දන්නේ නැහනේ ඒකත්. අපි දන්නේ නැතුව ටික කාලයක් යනකොට ඔය දැන් සින්දු වලක් කියන්නේ කොල්ල කෙල්ල. Tamanටත් හොරින් තමන්ගේ හිත අරන් ගිහිල්ලා කිය. ආදරේ වැඩිලා කිය. දැන් ඒකත් දැනගෙන හිටියේ නැහනේ. එහෙනම් දුක වර්ධනය වෙන්නේ දන්නේ නැතුව. නිරේට ගිහිල්ලා වැටෙන්නේ. පෙරේත ලෝක වලට වැටෙන්නේ දැනගෙන ගිහිල්ලා වැටෙනවා. අර යොදුංගනන් උස ගිනිදල් මැද්දට වැටෙන්නේ මම නිරේට යනවා කියලා හිතාගෙන ගිහිල්ලා පයින්නවද එතෙන්? පෙරේත ලෝකෙටයි මං ගිහිල්ලා දැන් මේ මරණින් පස්සේ පති දෙවෙනි කියලා දැනගෙන දෙයන්නේ නෑ. කිසිම දෙයක් දැනගෙන නෙවෙයි යන්නේ. එතකොට එහෙනම් දුක උදා වෙන්නේ ඔහුට කියලා නෙවෙයි. එහෙනම් දුක නිරුද්ධ වෙන්නේ කී නෙවෙයි. හේතුව නැසනකොට දුක නිරුද්ධ වෙනවා. නිරායාසින් සිද්ධ වෙන දෙයක්. නචේතනා කරණීය සූත්‍රය. ඒ ගැන වෙනම විග්‍රහ කරන්න ඕන. මම සමහර සූත්‍ර දේශනාවල තියෙන දහම් ව්‍යාකරණ
කෙටියෙන් මතු කරන්න කැමති නැහැ. මොකද අසිරිමත් වූ බුද්ධ දේශනා කියලා කියන්නේ විශාල අපසරියක පැතිරෙන ව්‍යාකරණයක්. මේක කෙටියෙන් කියන්න යන්නේ හොඳ නැහැ. නචේතනාකරණීය සූත්‍රය එක දවසක අපි සම්පූර්ණ දේශනාවක් වශයෙන් ගන්න ඕන. පැය කීපයක. එදාට ඒ ගැන පැහැදිලි කරන්න. එහෙමනම් මේ යමෙක් මේ කියපු දේ හරියට කරනවා නම් මේ ආශ්වාදයේ කාමයේ ආදීන නුවණින් දකිමින් වාසය කරනවා නම් ඔහුට අත්දකින්න ලැබෙනවා ක්‍රමානුකූලව ඔහුගේ හිත නිදහස් වෙන ආකාරය, විමුක්තියටපත් වෙන ආකාරය, සැනසීමටපත් වෙන ආකාරය. එදාට ඔහුට අත්දකින්න ලැබෙනවා දැන් මගේ හිත නිදහස්. දැන් වෙනදා වගේ හිතේ කැළඹීම ඇති වෙන්නේ නැහැ. දැන් වෙනදා වගේ හිතේ වික්ෂිප්ත භාවය ඇති වෙන්නේ නැහැ. දැන් වෙනදා වගේ හිතේ බහුල අකුසල විතර්ක නැගෙන්නේ නැහැ. දැන් හිත සමාධිමත්. අන්න ආනන්තරික සමාධිය. අන්න ඒක තමයි වැඩෙන්නේ. සෝවාන් පුද්ගලයාට වඩා සකදාගාමී පුද්ගලයාගේ සමාධිය බලවත්. ඒ විදිහට ඉදිරියට යන්න යන්න සමාධිය බලවත් වෙනවා. ඔහු දකිනවා දැන් මගේ හිතට බරක් නැහැ වෙනද වගේ. වෙනද හැමතිස්සෙම හිත නිකන් ශක්තිමත් පුරුෂයෝ දෙන්නෙක් දෙපැත්තෙන් එකතු වෙලා දෙපැත්තට අදිනවා වගේ. නැත්තම් දෙන්නෙක් එකතු වෙලා හිත තද කරනවා වගේ. හැමතිස්සෙම මහා වෙහසක්, පීඩාවක්, අසහනයක් තිබුණා හිතේ. හැමතිස්සෙම හිතේ තිබුණා තේරුම් ගන්න බැරි මොකක්ද අවුලක්. හැමතිස්සෙම හිතේ තිබුණා යම්කිසි අසරණ භාවයක්. හැමතිස්සෙම හිතේ තිබුණා යම්කිසි අනාථ භාවයක්. හැමතිස්සෙම හිතේ තිබුණා යම්කිසි අවිශ්වාසයක්. හැමතිස්සෙම හිතේ තිබුණා යම්කිසි අනාරක්ෂිත භාවයක්. මෙන්න මෙහෙම හැඟීම්. මේ ධර්මාබෝධයෙන් තොරව හිටපු ඒ අඥාන කාලේ පැවතිය. එතකොට මොකද වුනේ? හැමතිස්සෙම දුන්නේ අසහනය. මේ අසහනය දුරල ගන්න මොකද කරන්න ඕනේ? හැමතිස්සෙම මේ අසහනය දුරල ගන්න මොකද කරන්න ඕන? කුමක් හෝ ආස්වාදයක් පස්සේ හඹාගෙන යන්න ඕන. සිත නැමැති මායя මොකද කරන්නේ? අවස්ථාවෙන් ප්‍රයෝජනෙ අරගෙන බොරුදියේ මාළු බානවා කියන්නේ. අන්නේ වැඩේ කරමින් මොකද කරන්නේ? අර හිතේ මේ රාග දේශ මොහ නිසාම ඇතිවෙච්ච අසහනය සමනය කරගන්න තුච්ච නින්ද සිත පෙන්ලා දෙන්නේ අර ඇවිලෙන ගින්නට පිටුරු දානවා වගේ වැඩක්. පෙට්‍රල් ඇඟ පුරා වක් කරගෙන ගිනිගත්ත මිනිහෙක් ඉන්නවා. මේ මිනිහාට මේ ගින්න නිවා ගන්න කියලා අපි තව පෙට්‍රල් බෝතලයක් දුන්නොත් මොකද වෙන්නේ? අන්නේ වගේ වැඩ මේ වෙන්නේ. හිතේ අසහනය ඇති වෙලා තියෙන දැනටමත් මේ අවිජ්ජාව නිසායි තෘෂ්ණාව නිසායි. නමුත් අඥානය කිව්වේ ඒකයි. දුක්ඛේ අඥානං කිව්වේ. අඥානයක් ඉතින් ඒ වචනේ කියලාත් මදිනේ. ඒ අඥානකම නිසා මොකද කරන්නේ? දැවි දැවි පිච්චි පිච්චි තව තවත් අර ඇවිලෙන ගින්නට පිටුරු දාගෙන පෙට්‍රල් ගහගෙන තවත් පුච්ච ගන්නවා. තවත් ගින්න වර්ධනය කර ගන්නවා. අසහනෙන් දැනටමත් ඉන්න ගමන් සහනය හොයාගන්න කියලා නැවත ලං කරගන්නේ කාමයේ. ඒකෙන් තවත් අසහනය වර්ධනය වෙනවා. එහෙමනම් මෙන්න මේ ස්වභාවයන් හිතින් දුරු වෙලා යනවා. මේ ධර්මාබෝධයෙන් මේ ආනන්තරික සමාධිය වැඩෙනකොට මොකද වෙන්නේ? මෙන්න මේ හිතේ සමවත් භාවය, සුවපත් භාවය වැඩෙන්න ගන්නවා. සමාහිත වෙනවා. ඒ කියන්නේ හිත සංසිඳෙනවා. අප්‍රමාණ සුවයක පිහිටනවා. ඒක වචනෙන් විස්තර කළ නොහැක්කක්. ලෝකයට විද්‍යමාන නොවන්නක්. ලෝකයට හිත ඇතුළ දකින්න බෑනේ. හිතේ බරක් නැහැ. හිතේ වෙහෙසක් නැහැ. හිතේ පීඩාවක් නැහැ. පිළීමක් නැහැ. නිදහස්. මෙන්න මේ නිදහස් භාවයටයි විමුක්තිය කියන්නේ. විමුක්තිය යනු අන් කිසිවක් නෙවෙයි මේ තුච්ච නින්දි සිතෙන් නිදහස් වීම. මේ සංකාර උපදෝමින් නැවත නැවත භව ගමන නිර්මාණය කරන මේ මායාවෙන් නිදහස් වීමටයි විමුක්තිය කියන්නේ. එහෙමනම් පින්වතුනි මේ උතුම් වූ තථාගත ශ්‍රී සද්ධර්මයේ නිසි ආකාරයෙන් කෙනෙක්ට අවබෝධ වුණොත් අන්‍ය විමුක්තියක් දකින්න පටන් ගන්නවා. ඔබට දැනෙන්නේ නිදහසටයි විමුක්තිය කියන්නේ. කවදා හෝ දවසක සහමුලින්ම කෙලෙස් නිවුණාද? සියලු රාග දේශ මහවසන් වුණාද? අන්න අකුප්පාචේතෝ විමුක්තිය නැවත නොසැලෙන්නා වූ විමුක්තියකට ඔබපත් වෙනවා. දැන් විමුක්තිය සෙලවෙනවා. ඇයි එහෙම කියන්නේ? දැන් රාග දේශ මොහ උදා නොවී තියෙන තාක්කල් ඔබට විමුක්තිය උරුමයි. දැන් මේ මොහොතේ බණ අහනවා නම් ඔබ උපචාර සමාධිමත් සිතකින්, ඒ කියන්නේ සියලු වැඩ පසෙක තියලා සුතමේ ඥානය අවදි කරගෙන හොඳින් බණ අහන කෙනෙක් නම් සෝතාවදානි මේ මොහොතේත් ඔබ විමුක්තියටපත් වෙලා ඉන්නේ. හැබැයි පූර්ණ විමුක්තියට නෙවෙයි. යම් තාක් දුරකට ඔබ නිදහස් ඔබේ හිතින්. හැබැයි මේ දේශනා අවසන් කරලා නැවතත් ඔබ මේ ලෝකේ තියෙන පළහිලව් වලට පැටලිනකොට, ලෝකේ තියෙන වගකීම් යුතුකම් වලට ආපහු මුහුණ දෙනකොට නැවතර විමුක්තිය පොඩ්ඩක් සෙල වෙනවා. කම්පා වෙනවා. ඒ නිසා ඒක අකුප්පා චේතු විමුක්තිය නෙවෙයි. කම්පා නොවන විමුක්තිය නෙවෙයි. කම්පා නොවන විමුක්තිය උදා වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? මේ සියලු රාග දේශ මොහ සහ මුලින්ම ෂේ වෙන්න ඕන. අන්න එදාට උදා වෙන විමුක්තියක් ඇද්ද? ඒ විමුක්තිය නැවත සොලවන්න පුළුවන් සමදෙක් විශ්සේ පහළ වෙන්නේ.
ඒ තමයි අසිරිමත් වූ තථාගතයන් වහන්සේ පෙන්වා දෙන්නා අරිහත් භාවය. අන්නේ උතුම් වූ අරිහත් ඵල චිත්තයට යමෙක් කවදා හෝ දවසකපත් වෙයිද ඒ පත් වෙන දවසට තමයි ඔහු විමුක්තිය පූර්ණ වශයෙන් අත්දකින්නේ. එහෙමනම් පින්වතුනි ඒ උතුම් විමුක්තිය කරා ගමන් කරන මාව තමයි විග්‍රහ වෙන්නේ. අවිජ්ජාව නසන්න සහ මුලින්ම නසා දමන. මේ සියලු කාමයන් මේ සියලු ආස්වාදයන් දුක වශයෙන් දකින්න. එපමණක් නෙවෙයි ඒ කාමී ආස්වාදය උදා කරගන්නට ප්‍රත්‍ය වශයෙන් තුච්ච නින්දිසිත පරිහරණය කරන ඇස කන නාසය දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන જીවහා විඥාන කාය විඥාන මනෝ විඥාන චක්කු සම්පස්සේ සෝත සම්පස්සේ ගාන සම්පස්සේ જીවහා සම්පස්සේ කාය සම්පස්සේ මනෝ සම්පස්සේ චක්කු සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා වේදනා ගාන සම්පස්සජා වේදනා જીවහා සම්පස්සජා වේදනා කාය සම්පස්සජා වේදනා මනෝ සම්පස්සජා වේදනා යන මෙන්න මේ 30 පොළම දුක වශයෙන් දකින්න අනිත්‍ය වශයෙන් දකින්න දුක්ඛ වශයෙන් දකින්න අනාත්ම වශයෙන් දකින්න ඒ කිව්වේ මේ සියල්ල හේතුඵල වශයෙන් ගොඩනැගෙන ආත්මීය සාරයෙන් තොර හේතුඵල ධර්මතා කියලා දකින්න. මේ සියලු ධර්මතා නැවත නැවත දුක්ඛ ස්කන්ධයම සමුදය කරන බව දකින්න. මේ කිසිම ධර්මතාවක මේ කිසිම ධර්මයක මගේ කියලා මම කියලා මගේ කියලා ගත හැකි ආත්මීය සාරයක් නොමැති බව නුවණින් හැමතිස්සෙම සිහි කරන්න. එතකොට ඔබ මෙන්න මේ කිව්ව 30 පොළම මේ කිව්ව සියල්ල අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දකින්න. මේ සියල්ල මේ හේතු ඇතිතාක්කල් උදා වෙන ධර්ම හැටියට දකින්න. මේ සියල්ල මේ හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන ධර්ම හැටියට දකින්න. එතකොට අනිත්‍ය දකින්න. මේ සියලු ධර්ම මේ හේතුවෙන් සමුදය වෙලා නැවත නැවත දුක්ඛ ස්කන්ධයමයි සමුදය කරන්නේ ගොඩනංවන්නේ කියලා දකින්න. එතකොට දුක්ඛ ලක්ෂණය දකින්න. මේ කිසිම ධර්මයක මම කියලා මගේ කියලා ගත හැකි ආත්මීය සාරයක් නොමැති බව නුවණින් දකින්න. එතකොට අනාත්ම ලක්ෂණය දකින්නවා. ඒ වගේම තමයි මේ සියලු ධර්ම සුභ සිද්ධියක් වගේ මවාපාමින් අසුභ සිද්ධියක්ම උදා කළ දෙන අසුභ ධර්ම හැටියට දකින්න. එතකොට අසුභ ලක්ෂණය දකින්න. ඔය ආකාරයෙන් සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් විදර්ශනා කරනකොට සියල්ල කෙරෙහි තෘෂ්ණාව ක්‍රමානුකූලව හිතින් දුර වෙලා යනවා. අවිජ්ජාව දුර වෙනවා, චන්දරාගය පහ වෙනවා. එතකොට හිත විමුක්තියටපත් වෙනවා. එහෙමනම් අන්න ඒ ධම් ව්‍යාකරණය හොඳින් සිහි තබාගෙන අපි මින් ඉදිරියට පවතින ඒ ධම් සංවාදයන්ට මුහුණ දෙමින් සාකච්ඡා කරමින් ඒ වගේම ඒ ඔබට තියෙන ප්‍රශ්න විසඳා ගනිමින් ඉදිරියට යමු. අද දවසේදී එහෙමනම් මුලදීම සිහිපත් කරලා දුන්නා ඔබට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය මේ කරන්න බැරි සිද්ධ වෙන්නේ නැති අභව්‍ය දෙයක් නොවන බව. බුදු පියාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණේ මහා කරුණාවෙන් ධර්මයේ දේශනා කරන. සංසාරේ දැනටමත් අනාථ වෙලා අසරණ වෙලා අනන්ත අප්‍රමාණ දුක්ඛ ස්කන්ධේ පුරුම කරුවෙක් වෙලා දුක් විඳින ලෝක සත්‍යව තවත් ඒ දුකේ ගෙල්වන්න නෙවෙයි බුදු පියාණන් වහන්සේ පහළ වෙන්නේ. දුකෙන් ගොඩ ගන්න. ඒ නිසා ගොඩ ගන්න පුළුවන් සරලම ක්‍රමයට පහසුම ක්‍රමයටයි ගොඩ ගන්නේ. ඒ නිසා පින්වතුනි මේ අසෝ ධර්මයේ වුණත් මෙතෙක් ඔබට ඒ ධර්මාබෝධය නොතිබියා නම් නොපැවතුනා නම් ඒ ධර්මාබෝධය පහළ කරගන්නට හේතු වෙනවා. එහෙනම් ඒ දේශනා කරපු ධම් ව්‍යාකරණය නැවත නැවත ශ්‍රවණය කරමින් නුවණින් මෙනෙහි කරන්න. ඒ වගේම තමයි ඔබට උදා වෙන ඕනම ධම් ගැටලුවකට උත්තර දෙන්න අපි මේ ලෝතුරු වර්ණ ධම් සංවාදී උත්තර කරලා තිබෙනවා. හොඳයි. එහෙමනම් සියලුම දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයෙන් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඒ කෙටි දේශනාව අපි සමාප්ත කරනවා.